අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ කර්මාන්ත රසායනික පාඩම තුළ සිදු කරන විග්‍රහයන්ගේ හතරවෙනි කර්මාන්තය වශයෙන් කෝස්ටික් සෝඩා නිෂ්පාදනය. එහෙම නැත්නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය. එතකොට අපි මේ කියන නිෂ්පාදනයට කලින් තවත් නිෂ්පාදනයන් තුනක් ගැන කතා කරලා තියෙනවා. එතකොට මම හිතනවා පන්තියන දෝල පුතාලා වගේම මේක ප්‍රයෝජනවත් වෙන අනිත් දරුවෝ මේක බලලා සටහන් හදාගෙන ඇති කියලා. මොකද ඔයගොල්ලෝ සටහන් හදා ගන්න නැතුව නිකන් වීඩියෝ එක විතරක් බැලුවොත් ලැබෙන ප්‍රයෝජනය ගොඩක් අඩුයි. පැහැදිලිනේ? හරි. එහෙමනම් මේ කෝස්ටික් සෝඩා නිෂ්පාදනයට ළමයි මූලික වශයෙන්ම භාවිතා කරන්නේ විද්‍යුත් විච්ඡේදන මූලධර්මය. එතකොට විද්‍යුත් විච්ඡේදන මූලධර්මයේ යෙදෙනවයි කියලා කියන්නේ අපිට විද්‍යුත් විච්ඡේදන කෝෂයක් අවශ්‍ය වෙනවා නේද? එතකොට මේ කෝස්ටික් සෝඩා නිෂ්පාදනයට භාවිතා කරන විද්‍යුත් විච්ඡේදන කෝෂ අපි පොදු වශයෙන් හඳුන්වනවා ක්ලෝරෝ ඇල්කලි කෝෂ කියලා. මොකක්ද? ක්ලෝරෝ ඇල්කලි කෝෂ. එතකොට අපේ මේ විෂය නිර්දේශ තුළ නැත්නම් මේ කියන කෝස්ටික් සෝඩා නිෂ්පාදනය සඳහා භාවිතා කරන ක්ලෝරෝ ඇල්කලි කෝෂ වර්ග තුනක් තියෙනවා. එතකොට ඒවා තමයි පළවෙනි එක රසදිය කෝෂය. එතකොට මේකත් ක්ලෝරෝ ඇල්කලි කෝෂයක්. රසදිය කෝෂය. එතකොට දෙවෙනි එක තමයි ප්‍රාචීර කෝෂය. ප්‍රාචීර කෝෂය. තුන්වෙනි එක තමයි දැනට අපි භාවිතා කරන පටල කෝෂ ක්‍රමය. එතකොට මේ රසදිය කෝෂ ක්‍රමය ළමයි බොහොම අතීතේ. ඒ කියන්නේ මේ කර්මාන්තය ආරම්භ කරපු වකවාන තුල භාවිතා කරපු කෝෂ. දැන් අපි දන්නවා පළවෙනි වීඩියෝ එක තුල අපි කතා කරා යම්කිසි කර්මාන්තයක් අපි සිද්ධ කරනකොට ඒ සඳහා භාවිතා කරන්නේ දැනට භාවිතා වන දියුණුව තාක්ෂණය. එතකොට අතීතයෙන් භාවිතා කළේ මේ රසදිය කෝෂය. ඒකේ තිබුණු යම් අවාසි හින්දා එයාව අයින් කළා. එහෙම නැත්නම් මේ රසදිය කෝෂය අයින් කරලා භාවිතා කරන්න ගත්ත ප්‍රාචීන කෝෂය. එතකොට පරණ සිලබස් එක තුල, ඒ කියන්නේ අපේ කලින් සිලබස් එක තුල මේ ප්‍රාචීන කෝෂය තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය සඳහා අපිට ඉගෙන ගන්න තිබ්බේ. එතකොට අපේ නව විෂය නිර්දේශය තුල තියෙන පටල කෝෂ ක්‍රමය. එතකොට මේ ප්‍රාචීන කෝෂ ක්‍රමය තුලත් තියෙන යම් දුර්වලතා මගහැරලා. හැබැයි මේ ප්‍රාචීන කෝෂ ක්‍රමය තුල තියෙන මූලධර්මය තමයි භාවිතා වෙන්නේ පටල කෝෂ ක්‍රමයට. එතකොට මේ ප්‍රාචීන කෝෂයේ දියුණු කරන ලද අවස්ථාවක් තමයි පටල කෝෂ ක්‍රමය කියලා කියන්නේ. එතකොට අපිට වැඩිදුර අධ්‍යයනය කරන්න තියෙන මේ පටල කෝෂ ක්‍රමය. ඊට අමතරව මේ රසදිය කෝෂය සහ ප්‍රාචීන කෝෂය සම්බන්ධයෙන් යම්කිසි විග්‍රහයක් අපි මේ අපේ සිලබස් එක තුල කළ යුතු වෙනවා. එතකොට ඒ සඳහා අවශ්‍ය වෙන විෂය කරුණු ටික මම මේ පාඩම කරන අතරතුර ඔයාලට හොඳට පැහැදිලි කරලා දෙන්නම්. එතකොට අපිට ඉගෙන ගන්න තියෙන ප්‍රධානම කෝෂය තමයි ළමයි මොකද්ද? පටල කෝෂ ක්‍රමය. එහෙමනම් මම මුලින්ම ඔයාලට මේ පටල කෝෂ ක්‍රමය තුල සිද්ධ වන්නා වූ යාන්ත්‍රණය එහෙම නැත්නම් ක්‍රියාව කොහොමද වෙන්නේ කියලා හොඳට පැහැදිලි කරලා දෙන්නම්. ප්‍රශ්න ගොඩනැගෙන්න පුළුවන් කර්මාන්තයක්. එතකොට අර ටයිටේනියම් නිස්සාරණය නැත්නම් TiO2 නිස්සාරණය වගේ පහසුවෙන් මතක තියාගන්න මේ කරුණු කීපයක් මෙතන තියෙනවා. මම ඒක හරි පිළිවෙලකට ඔයාලට කියලා දෙන්න. සටහනක් පිළිවෙලකට ගොඩනගන්න. ඒ ටික අවසානයේ ඔයාලට මේ කර්මාන්තයත් පහසු කර්මාන්තයක් බවට පත් වේවි. හරි. එහෙමනම් මම මුලින්ම ඇඳගත්තා පටල කෝෂයේ දල රූප සටහනක්. පැහැදිලිද? එතකොට මම මේ කියන පටල කෝෂයේ තුලින් මේකේ ක්‍රියාව ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්, විස්තර කරලා දෙන්නම්. පැහැදිලිනේ? හරි. එහෙමනම් අපි දන්නවා විද්‍යුත් විච්ඡේදන කෝෂයක ඇනෝඩයක් සහ කැතෝඩයක් පවතිනවා. එතකොට මම මේකේ වම් පස තියෙන කුටීරය ඇනෝඩ කුටීරය විදියටත් මේ දකුණු පස තියෙන කුටීරය කැතෝඩ කුටීරය විදියටත් හඳුන්වන්නම්. එතකොට මේ තියෙන්නේ ළමයි කැතෝඩය. මේ තියෙන්නේ ඇනෝඩය. ඇනෝඩ කුටීරය තුල තියෙන ඇනෝඩයනේ. එතකොට මේ තියෙන්නේ ඇනෝඩය. ඒක මම ධන ලකුණෙන් සංකේතවත් කරනවා. එතකොට මේ කියන කර්මාන්තය සඳහා ළමයි අපි භාවිතා කරන ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකක් තියෙනවා. එතකොට මේ සඳහා භාවිතා කරන ප්‍රධානම අමුද්‍රව්‍ය තමයි සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය. ඒ කියන්නේ සාන්ද්‍ර ලුණු ද්‍රාවණය. එහෙමත් නැත්නම් අපි මේකට හඳුන්වනවා බ්‍රයින් ද්‍රාවණය. පැහැදිලිද? බ්‍රයින් ද්‍රාවණය පළවෙනි අමුද්‍රව්‍යය. දෙවෙනි අමුද්‍රව්‍ය විදිහට භාවිතා වෙන්නේ ළමයි ජලය. එතකොට මේ කියන අමුද්‍රව්‍ය දෙක යොදාගෙන කොහොමද මේ ක්‍රියාව වෙන්නේ කියලා බලමු. එතකොට මේ තියෙන ඇනෝඩ කුටීරයේ තියෙන මේ ඉහළ කපාටය තුලින් අපි ඇතුළට යවන්නේ ළමයි පිරිසිදු කළ බ්‍රයින් ද්‍රාවණයක්. නැත්නම් පිරිසිදු කළ සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක්. පිරිසිදු කළ සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය. එතකොට
මොකක්ද මේ පිරිසිදු කරන ලද බ්‍රයින් ද්‍රාවණයක් කියන්නේ. එතකොට මම කලින් සටහන් වල සෝඩියම් කාබනේට් සටහන තුලත් මේක හොඳට පැහැදිලි කරලා දුන්නා. එතකොට අපි දන්නවා මේ බ්‍රයින් ද්‍රාවණයක් තුල විවිධ වූ අපද්‍රව්‍ය සංඝටක තියෙන්න පුළුවන්. මොනවද ප්‍රධාන වශයෙන් පවතින්න පුළුවන්? දැන් හරියට පාඩම් කරපු දුවේ පුතෙක් නම් ටක් ගාලා ඔළුවට එන්න ඕනේ. මොනවද තියෙන්නේ? කැල්සියම් ධන 2 අයන තියෙන්න පුළුවන්. මැග්නීසියම් ධන 2 අයන තියෙන්න පුළුවන්. ඒ වගේම සල්ෆේට් අයන තියෙන්න පුළුවන්. එතකොට මේ කියන සංඝටක අපි භාවිතා කරන බ්‍රයින් ද්‍රාවණය තුල තිබ්බොත් ළමයි මේ ද්‍රාවණය වාෂ්මික වීමත් සමග මේ තියෙන අයන අවක්ෂේප වෙන්න පුළුවන්. එහෙම අයන අවක්ෂේප වුණොත් අපේ මේ නිෂ්පාදන ක්‍රියාවලියට බාධා ඇති වෙනවා. ඒ වගේම තමයි අපිට ලැබෙන සංඝටකයේ සංශුද්ධතාවය මොකක් වෙනවද? අඩු වෙනවා. ඒ නිසා අපි මේ ගන්න බ්‍රයින් ද්‍රාවණය පිරිසිදු කරන්න ඕනේ. එහෙනම් අපි මොකක්ද මේකට කරන්න ඕනේ? අවශ්‍ය වෙන පරිදි මේ කැල්සියම් ධන 2 අවක්ෂේප කරන්න නම් අපි එකතු කරන්නේ මොනවද ළමයි? දැන් මතක් වෙන්න ඕනේ. අපි එකතු කරනවා සෝඩියම් කාබනේට්. ඒ වගේම මැග්නීසියම් ධන 2 ඉවත් කරන්න අපි භාවිතා කරනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඒ වගේම සල්ෆේට් අයන අවක්ෂේප කිරීම සඳහා අපි භාවිතා කරනවා බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක්. එතකොට අවශ්‍ය පරිදි මෙන්න මේ කියන ද්‍රාවණ ටික මේකට එකතු කළොත් මොකද වෙන්නේ? අපිට පුළුවන් මේ කියන අයන අවක්ෂේප කරගන්න. එතකොට අපි දන්නවා කැල්සියම් අයන මේ කියන ප්‍රතික්‍රියා තමයි ලියන්න පුළුවන් වෙන්න ඕනේ ටක් ගාලා. සෝඩියම් කාබනේට් එක්ක ක්‍රියා කරලා හදනවා කවුද? කැල්සියම් කාබනේට්. අපි දන්නවා කැල්සියම් කාබනේට් කියන්නේ අවක්ෂේපයක්. එතකොට මේ කැල්සියම් අයන අවක්ෂේපයක් ලෙස ඉවත් වෙනවා. ද්‍රාවණයට ලැබෙනවා සෝඩියම් අයන. එතකොට මේකෙන් දෙකක් ලැබෙනවා. අපි දන්නවා අපිට මේ සෝඩියම් අයන ද්‍රාවණයට එකතුණයි කියලා බලපෑමක් නැහැ. එතකොට ඒක නැත්තම් බාධාවක් නැහැ. එතකොට මැග්නීසියම් ධන 2 අයන ක්‍රියා කරනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක හදනවා කවුද? මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. අපි දන්නවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ මොකද්ද? අවක්ෂේපයක්. එහෙනම් මෙයාත් අවක්ෂේප වෙනවා. ඊට අමතරව ද්‍රාවණයට ලැබෙනවා හයිඩ්‍රොක්සයිඩ් අයන. හරි. එතකොට ඒ වගේම තමයි සල්ෆේට් අයන අවක්ෂේප කරනවා අපි කවුද දාලාද? බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් එකතු කරලා. එතකොට බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් එකතු කරාම මේකෙන් බේරියම් සල්ෆේට් අවක්ෂේප වෙනවා. මෙන්න මේ විදිහට. එතකොට ද්‍රාවණයට ලැබෙනවා ක්ලෝරයිඩ් අයන. හරි. එහෙමනම් මෙන්න මේ ආකාරයට අපි මේ කියන කැල්සියම් අයන, මැග්නීසියම් අයන සහ සල්ෆේට් අයන මේ ද්‍රාවණයෙන් ඉවත් කරගන්න පුළුවන් අපිට. හරි. එහෙනම් මේ විදිහට පිරිසිදු කරගත්ත බ්‍රයින් ද්‍රාවණයක් අපි මේ ඇනෝඩ කුටීරයේ ඉහළ කපාටය තුලින් මේකට එකතු කරනවා. හරි. එහෙමනම් මම මේකේ සීමාව දක්වන්නම්. මෙන්න මේ විදිහට දැන් මේ බ්‍රයින් ද්‍රාවණයෙන් මේ ඇනෝඩ කුටීරය පිරලා තියෙනවා. පැහැදිලිනේ? හරි. එතකොට අපි අනිත් අමුද්‍රව්‍ය මොකක්ද? ජලය. අපි ජලය කැතෝඩ කුටීරයට මේ පැත්තෙන් එකතු කරනවා. මෙන්න මේ විදිහට. හරිනේ? හරි. දැන් එමනම් මම ජල සීමාවත් ලකුණු කරන්නම් මේ විදිහට. එතකොට ළමයි මේ කුටීර දෙකේ මේ ද්‍රාවණ මට්ටම් එක සමානව තිබුණයි කියලා කිසිදු ප්‍රශ්නයක් නැහැ. අපි දැන් අර කලින් කතා කරපු පටල කෝෂයක කලින් තිබුණු ප්‍රාචීන කෝෂය තුල මේ ඇනෝඩ කුටීරය සහ කැතෝඩ කුටීරය අතර ද්‍රව මට්ටම් වෙනසක් පවත්වා ගැනීම වැදගත් වෙනවා. ඒකත් ඇයි කියලා මම එතනදී පැහැදිලි කරන්න. මේ පටල කෝෂ ක්‍රමය තුල එවන්නක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. එහෙමනම් දැන් අපි දන්නවා සෝඩියම් ක්ලෝරයිඩ් මේ ද්‍රාවණයට ආවා. එතකොට මේ ද්‍රාවණය තුල මොනවද එතකොට ළමයි අඩංගු වෙන අයන? මේක තුල තියෙන්න පුළුවන් සෝඩියම් ධන අයන හා ක්ලෝරයිඩ් අයන. නේද? එතකොට දැන් ඊට අමතරව අපි මේ භාවිතා කරන්නේ ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක්නේ. මෙයාගේ සාමාන්‍යයෙන් ස්කන්ධ ප්‍රතිශතය, ඒ කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් වල ස්කන්ධ ප්‍රතිශතය ළමයි ආසන්න වශයෙන් 26ක් විතර වෙනවා. එතකොට මෙයාගේ ස්කන්ධ ප්‍රතිශතය 26ක් විතර වගේ වෙනවා. එතකොට මේ ද්‍රාවණය තුල සෝඩියම් ධන අයන හා ක්ලෝරයිඩ් අයන ඉන්නවා. ඊට අමතරව කවුද ඉන්නේ? ඊට අමතරව මේක තුල ජලයක් තියෙනවා. ඇයි අපි භාවිතා කරන්නේ ජලීය ද්‍රාවණයක්. එතකොට අපි දන්නවා ළමයි ජලය තුල තියෙන සමතුලිතතාවයක් නේද? මොකක්ද ජලය තුල තියෙන සමතුලිතතාවය? මම මෙතන ලියන්නම්. එතකොට H2O L අතර තියෙනවා මෙහෙම සමතුලිතතාවයක් H ධන අයන හා කවුරු අතරද? හයිඩ්‍රොක්සයිඩ් අයන අතර. එතකොට අපි දන්නවා ඇනෝඩ කුටීරය තුල සිද්ධ වෙන්නේ මොකක්ද? ඔක්සිකරණ ක්‍රියාවලියක්. එතකොට මේක තුල ඉන්න ඇනයන වර්ග දෙකක් ඉන්නවා. කවුද?
මේ ජල විඝටනයෙන් ලැබෙන හයිඩ්‍රොක්සයිඩ් අයන ඒ වගේම අපි එකතු කරපු බ්‍රයින් ද්‍රවණී ක්ලෝරයිඩ් අයන. පැහැදිලි නේද? එතකොට මෙතන අපිට විභාගයේදී වගන්ති ප්‍රශ්නයක් තුල හරිද අහන්න පුළුවන් යම් යම් කරුණු කාරණා තියෙනවා. එතකොට අපි ඒක හොඳට පැහැදිලි කරගමු. දැන් එහෙනම් මේක තුල හයිඩ්‍රොක්සයිඩ් අයන ඔක්සිකරණයට ලක් වුණොත් මොකද වෙන්නේ? ඔක්සිජන් පිට වෙනවා. ඒ කියන්නේ මම මේ ප්‍රතික්‍රියාව මේ විදිහට දක්වන්නම්. මෙතනින් මෙහෙම ඉරක් ගහලා 4යි OH- ඒක්‍රස් මෙයා ඔක්සිකරණය වෙලා ඔක්සිජන් ගෑස් ඊට අමතරව ජලාණු දෙකක් ඒ වගේම ඉලෙක්ට්‍රෝන 4ක් පිට කරනවා. හරිද? හරි. එතකොට මේකේ ප්‍රතික්‍රියාව තුලිතයි මෙන්න මේ කියන ක්‍රියාව වෙනවා. ඊට අමතරව මේ කියන ක්ලෝරයිඩ් අයන ඔක්සිකරණය වුණොත් මේකේ 2යි Cl-1 පිට වෙනවා ක්ලෝරින් වායුව ඒකම ඉලෙක්ට්‍රෝන දෙකක් පිට වෙනවා. එතකොට දැන් මේ ඔක්සිකරණයට අදාළ මේ ක්‍රියා දෙකම මේ කියන ඇනෝඩය තුල සිද්ධ වෙන්න පුළුවන්. එතකොට අපි මේකෙදි මේ පිට වෙන ඔක්සිජන් එහෙම නැත්නම් හයිඩ්‍රොක්සයිඩ් අයන ඔක්සිකරණය වීම පාලනය කරන්න ඕනේ. එතකොට මේක ස්වභාවිකවම පාලනය වෙන තත්ත්වයක්. ඒ කියන්නේ මේක ඊතරම් ගණන් ගත යුතු නොවන තත්ත්වයකුත් මේක තුලම තියෙනවා. හැබැයි අපි කර්මාන්තයක් වශයෙන් සිද්ධ කරනකොට මේකෙදි මේ හයිඩ්‍රොක්සයිඩ් අයන ඔක්සිකරණය වීම වළක්වන්න විවිධ උපක්‍රම භාවිතා කරලා තියෙනවා. දැන් බලන්න ළමයි. එතකොට ළමයි මේ ඇනෝඩය තුල මේ හයිඩ්‍රොක්සයිඩ් අයන ඔක්සිකරණය වෙන්න නම් මෙයාට 0.4ක විතර වගේ විභවයක් තමයි අවශ්‍ය වෙන්නේ. පැහැදිලිද? ඒ වගේම තමයි මේ ක්ලෝරයිඩ් අයන ඔක්සිකරණය කරන්න නම් අවම වශයෙන් 1.36ක විතර වගේ විභවයක් අපිට සපයන්න වෙනවා. දැන් ඔයාලට පේනවා අපි ක්ලෝරයිඩ් අයන ඔක්සිකරණය කරන්න නම් විභවය වෝල්ට් 1.36ක් සපයන්න ඕනේ. හයිඩ්‍රොක්සයිඩ් අයන ඔක්සිකරණය කරන්න නම් වෝල්ට් 0.4යි අවශ්‍ය වෙන්නේ. එහෙනම් අපි මේ 1.36 සපයනකොට හයිඩ්‍රොක්සයිඩ් අයන ඔක්සිකරණය වීම සඳහා අවශ්‍ය වෙන විභවය සපයලා වෙනවා නේද? එතකොට මේ කියන විභවය මත මේකේ හයිඩ්‍රොක්සයිඩ් ඔක්සිකරණය වෙලා ඔක්සිජන් පිටවීමේ යම් සම්භාවිතාවයක් තියෙනවා. ඒකෙදි අපි කරන්නේ දැන් මේකේ බලන්න OH-4ක් ඇනෝඩය මත එකතු වෙන්න ඕනි මේ කියන ක්‍රියාව වෙන්න. එතකොට අපි දන්නවා මේ ජල විඝටනයෙන් ලැබෙන හයිඩ්‍රොක්සයිඩ් අයන ප්‍රමාණය බොහොම කුඩායි. මොකද මේක ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක්. එතකොට මේ OH-4ක් මේ ඇනෝඩය මත එකතු වෙලා එයා ඔක්සිකරණය වීමට දක්වන නැඹුරුතාවය අඩු වෙනවා. හේතුව තමයි OH-4ක් මේක තුල එක්රැස් වෙන්න ඕනේ මේ ක්‍රියාව වෙන්න නම්. ඊට අමතරව කර්මාන්තයක් වශයෙන් සිදු කරනකොට මේ හයිඩ්‍රොක්සයිඩ් අයන ඔක්සිකරණය වීම වළක්වන්න මේ කුටීරය තුල විවිධ උපක්‍රම ගොඩනගලා තියෙනවා. පැහැදිලිනේ? හරි. එහෙමනම් දැන් මේකේ හයිඩ්‍රොක්සයිඩ් අයන ඔක්සිකරණය නොවන තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. එහෙමනම් දැන් මොකක්ද වෙන්නේ මේකේ? දැන් එහෙනම් මේ කියන ක්ලෝරයිඩ් අයන ඔක්සිකරණයට ලක් වෙලා කවුද පිට වෙන්නේ? මේකෙන් ක්ලෝරයිඩ් අයන මේ විදිහට ඔක්සිකරණයට ලක් වෙලා පිට කරනවා ක්ලෝරින් වායුව. පැහැදිලිද? එහෙමනම් මේ ඇනෝඩ කුටීරයට ඉහළින් තියෙන මේ කපාටයෙන් මොකද වෙන්නේ? ක්ලෝරින් වායුව පිට වෙනවා. පැහැදිලිද? එහෙමනම් දැන් අපි පොඩ්ඩක් යමු කැතෝඩ කුටීරය දිහාට. එතකොට කැතෝඩ කුටීරයට ජලය එකතු කරනවා. පැහැදිලිද? දැන් ආරම්භයේ මේක තුල සෝඩියම් අයනවත් ක්ලෝරයිඩ් කියන්නේ සෝඩියම් අයන අඩංගු වෙන්නේ නැහැ. එතකොට මේක තුල තියෙන්නේ කවුද? ජලය විතරයි. එතකොට මේ ජලය මොකද වෙන්නේ ළමයි? ජලය අපි දන්නවා මේ කියන පහත ප්‍රතික්‍රියාව. එහෙම නැත්නම් මේ පහත තියෙන සමතුලිතතාවය දක්වනවා. එතකොට සමතුලිතතාවය දක්වනකොට මෙයාගේ H ධන අයන සහ OH- අයන පවතිනවා. නේද? එතකොට මම හිතනවා පේනවා ඇති කියලා නැත්තම් මේ කියන ඒවා අහගෙන ලියා ගන්න. හරිද? මෙයා L. එතකොට මොකද වෙන්නේ? මේකේ තියෙන ජලාණු ඔක්සිකරණය වෙලා ලැබෙනවා H ධනායන. පැහැදිලිද? දැන් කැතෝඩ කුටීරය තුල සිද්ධ වෙන්නේ ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක්. කැතෝඩයේ මත සිද්ධ වෙන්නේ ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක්. එතකොට ළමයි
මේක තුලට අපි දන්නවා කාලානුරූපීතව දැන් ඉස්සරහට මම පැහැදිලි කරනවා සෝඩියම් ධන අයන මේ පැත්තට එනවා. එතකොට මේක තුල සෝඩියම් ධන අයන සහ H+ කියන දෙකම තියෙනවා. එතකොට ආරම්භයේ තියෙන හැබැයි H+ විතරයි. එතකොට මේ සෝඩියම් ධන අයන එක්ක සැලකුවත් H+ ඔක්සිහරණය වීමේ නැඹුරුව වැඩි සෝඩියම් ධන අයන වලට වැඩිය. එතකොට මොකද වෙන්නේ? මේ කියන කැතෝඩයේ H ධනායන ඔක්සිහරණයට ලක් කරලා මෙයා පිට කරනවා මොනවද? හයිඩ්‍රජන් වායුව. එතකොට මේ ඇනෝඩ කුටීරයේ ඉහළින් තියෙන නලය තුලින් මොකද්ද වෙන්නේ? හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. පැහැදිලිද? දැන් මම මේ ගානට මේ ගලාගෙන යන විදිහට පැහැදිලි කරන්නේ. එතකොට ළමයි මේක තුල තියෙන H+ අයන සාන්ද්‍රණය අඩු වෙනකොට අපි දන්නවා ලේචැක්‍රීය මූලධර්මයට අනුව මේ ප්‍රතික්‍රියාව ඉදිරිපසට නැඹුරු වෙලා වැඩි වැඩියෙන් මොකද වෙන්නේ? මේ ජලාණු විඝටනය වෙනවා. එතකොට මේ H ධනායනයෙන් වැඩි වැඩියෙන් ඔක්සිහරණයට ලක් වෙනකොට මේ ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාව හරියට ළමයි පූර්ණ ප්‍රතික්‍රියාවක් ආකාරයට හැසිරෙනවා. එතකොට මේක H2OL මොකද වෙන්නේ? H ධන අයන හා හයිඩ්‍රොක්සයිඩ් අයන බවට මෙහෙම පූර්ණව විඝටනය වෙන්න ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මේකේ H+ අයන ඉවත් වෙනවා ද්‍රාවණය තුල හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය ඉහළ යනවා. පැහැදිලිනේ? හරි. එතකොට මම දැන් අහපව් මේ කුටීරේ ගාවට එනවා. දැන් මෙයාගේ ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය කාලයත් එක්ක අඩු වෙනවා. ඒ වගේම තමයි ළමයි මේ කියන නලය තුලින් නිරන්තරයෙන්ම මේ ද්‍රාවණ කුටීරය තුලට සෝඩියම් ක්ලෝරයිඩ් සපයනවා. එතකොට මේ කුටීරය තුල සෝඩියම් ධනායන සාන්ද්‍රණයේ අඩුවීමක් වෙන්නේ නැහැ. පැහැදිලිනේ? හරි. එතකොට මොකද වෙන්නේ? මේ මැද්දෙන් තියෙන මෙන්න මේ දැල වගේ එකක් ඇඳලා තියෙනව නේද? මෙයා පටලයක්. මෙයාගේ විශේෂත්වය තමයි මෙයා අයන වර්ණීය පටලයක්. පැහැදිලිද? මේ කෝෂය තුල කාර්යක්ෂමතාවයේ සංශුද්ධතාවය කියන දේවල් ඉහළ දාන්න ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ මේ මැද්දෙන් තියෙන මේ කියන පටලය. එතකොට මෙයා කවුද? මෙයා ඇවිල්ලා අයන වර්ණීය පටලයක්. කවුද? අයන වර්ණීය පටලයක්. හරි. එතකොට ළමයි මේ අයන වර්ණීය පටලයෙන් අවසර තියෙන්නේ ගමන් කරන්න ධන අයන වලට විතරයි. පැහැදිලිද? ධන අයන සඳහා පමණයි මේ පටලය පාරගම්‍ය වෙන්නේ. එතකොට මේක තුල සෝඩියම් ධන අයන සාන්ද්‍රණය ඉහළ යනකොට මොකද වෙන්නේ? මේ කුටීරය තුල හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය ඉහළ යනවා. පැහැදිලිනේ? එතකොට මේ කියන සෝඩියම් ධන අයන මොකද වෙන්නේ? මේ ක්ලෝරයිඩ් දැන් මේ ක්ලෝරයිඩ් මේ පැත්තේ හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය වැඩි උනායි කියලා එයාට මේ පටලය හරහා ඇනෝඩ කුටීරයට යන්න බෑ. හේතුව මේ අයන වර්ණීය පටලේ පාරගම්‍ය වෙන්නේ ධන අයන සඳහා පමණයි. එහෙනම් දැන් මේ පැත්තෙන් හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය වැඩි, මේ පැත්තේ සෝඩියම් ධන අයන සාන්ද්‍රණය ඉහළ මට්ටමක තියෙනවා. දැන් මොකද වෙන්නේ? මේ කියන පටලය හරහා මේ දිශාවට සෝඩියම් ධන අයන ගමන් කරනවා. පැහැදිලිද? හරි. එහෙමනම් දැන් මෙතනට වෙනකම් මේ සිද්ධිය දැන් මේක තුල ලියලා තියෙන කරුණු කාරණා වැඩිනේ බෝඩ් එකේ නේද? මේ ක්‍රියාව සම්පූර්ණව විස්තර කරලා සටහන ලියන්න ගියොත් ළමයි ගොඩක් කාරණා මෙතන මට පැහැදිලි කරන්න ඉඩමදි වෙනවා. පැහැදිලිනේ? හරි. තව චුට්ටයි තියෙන්නේ. සෑහෙන ප්‍රමාණයක් පැහැදිලි කරලා ඉවරයි. අපි එහෙමනම් ක්‍රමානුකූලව සටහන චුට්ටක් හදාගමු. එතකොට මේ කියන රූප සටහන ඔයාලා ඇඳ ගන්න ඕනේ. එතකොට ඇඳ ගන්නකොට දැනට මේකේ නම් කරලා තියෙනවා පිරිසිදු කළ සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය 126 මේකේ ස්කන්ධ ප්‍රතිශතය. එතකොට මේ තියෙන්නේ ඇනෝඩ කුටීරයෙන් ඉහළට යන වායුව ක්ලෝරින් වායුව, මේ කැතෝඩ කුටීරයෙන් ඉහළට යන වායුව හයිඩ්‍රජන් වායුව, මේ තියෙන්නේ ඇනෝඩය, මේ තියෙන්නේ ළමයි කැතෝඩය. මෙයා ඍණ ආරෝපණය සහිතව මම දක්වලා තියන්නම්. එතකොට මේ තියෙන්නේ කැතෝඩය. එතකොට ඇනෝඩය තුල සිද්ධ වෙන ක්‍රියාව මොකද්ද? ක්ලෝරයිඩ් අයන ඔක්සිකරණය වෙලා Cl2 වායුව හැදෙනවා. එතකොට මේක තුල සෝඩියම් ධන අයන ඉන්නවා. ඒ වගේම ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් නිසා ජලයක් ඉන්නවා. ඒ වගේම තමයි කැතෝඩ කුටීරයට ඉහළින් එකතු කරන ජලය මේ තියෙන්නේ කැතෝඩය. කැතෝඩය තුල H ධන අයන ඔක්සිහරණයට ලක් වෙලා හයිඩ්‍රජන් පිට වෙනවා. එතකොට මේක තුල ජලයේ සමතුලිතතාවයක් පවතින H ධන අයන හා OH- අතර. එතකොට මේ H ධන අයන ඉවත් වීම නිසා මේ සමතුලිතතාවය බිඳ වැටලා මේක පූර්ණ ප්‍රතික්‍රියාවක් ආකාරයෙන් හැසිරෙනවා. පැහැදිලිනේ? ඔන්න ඔය කියන කරුණු කාරණා ටික තියෙන්නේ මැද්දෙන් තියෙන්නේ අයන වර්ණීය පටලයේ වරහන් ඇතුලේ ධන කියලා දාන්න. මොකද ධන අයන සඳහා තමයි මෙයා වර්ණීය පටලයක් ලෙස ක්‍රියා කරන්නේ. හරි. එහෙමනම් මාතෘකාව දාගන්න කෝස්ටික් සෝඩා නිෂ්පාදනය.
මේක වීඩියෝ එක පෝස්ට් කරලා ඕගොල්ලෝ ඇඳ ගන්න. හරිද? ඇඳගෙන මේ කියන දේවල් දක්වලා ඊට පහලින් මම මේ දෙන සටහන ලියා ගන්න. පැහැදිලිනේ? හරි. එතකොට අපි කෝස්ටික් සෝඩා නිෂ්පාදනය කියන එක ළමයි පොඩ්ඩක් මුලින්ම හඳුන්වමු අර ක්ලෝරෝ ඇල්කලි කෝෂ ගැනත් සඳහන් කරලා. ඒක ගැන මම තවදුරටත් පහසුව කතා කරනවා. පැහැදිලිනේ? හරි. එහෙනම් මුලින්ම ලියා ගන්න කෝස්ටික් සෝඩා නිෂ්පාදනය සිදු කරනු ලබන්නේ විද්‍යුත් විච්ඡේදන මූලධර්මය භාවිතා කරමිනි. විද්‍යුත් විච්ඡේදන මූලධර්මය භාවිතා කරමිනි. ඊට පස්සේ ඒකටම ලියන්න මෙහිදී විද්‍යුත් විච්ඡේදනය සඳහා යොදා ගනු ලබන කෝෂ පොදුවේ ක්ලෝරෝ ඇල්කලි කෝෂ ලෙස හඳුන්වනු ලබයි. ඊට පස්සේ ඒකටම ලියන්න ක්ලෝරෝ ඇල්කලි කෝෂ වර්ග 3කි. 1 රසදිය කෝෂය, 2 ප්‍රාචීර කෝෂය, 3 පටල කෝෂය. ඊට පස්සේ අපි ප්‍රධාන මාතෘකාව විදියට දාගමු පටල කෝෂ ක්‍රමය. අන්න ඒ යටතේ තමයි මේ කියන රූප සටහන ඇඳ ගන්න ඕනේ. පැහැදිලිනේ? හරි. එහෙනම් දැන් මම හිතනවා ඇඳගත්තා කියලා. ඒ කියන්නේ වීඩියෝ එක නවත්තලා ඇඳ ගන්න. ඇඳගෙන ඉවරලා ලියන්න. මෙහිදී ප්‍රධාන වශයෙන් භාවිතා වන අමුද්‍රව්‍ය දෙකකි. 1 සාන්ද්‍ර ලුණු ද්‍රාවණයක්. වරහන් ඇතුළේ දාගන්න බ්‍රයින් ද්‍රාවණයක්. 2 ජලය. ඊට පස්සේ ලියා ගන්න ඇනෝඩ කුටීරය කියලා අනුමාත්‍රකාවක්. ඇනෝඩ කුටීරය. අපි ඇනෝඩ කුටීරය තුල සිද්ධ වෙන ක්‍රියාවලිය අපි පැහැදිලි කරගමු. හරි. ලියා ගන්න ඇනෝඩ කුටීරයේ ඉහළින් පිරිසිදු කළ සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය එකතු කරනු ලැබේ. මෙතන සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය කියනකොට ළමයි සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය කියලා වරහන් ඇතුලේ 126යි මේම W විරක් W කියන්නේ ස්කන්ධ ප්‍රතිශතය 126යි කියලා දක්වනවා. සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය එකතු කරනු ලැබේ. ඊට පස්සේ ඒ යටතේ ලියා ගන්න ළමයි පිරිසුදු කිරීම. මෙහිදී බ්‍රයින් ද්‍රාවණය පිරිසිදු කරනු ලබන්නේ ප්‍රමාණවත් පරිදි සෝඩියම් කාබනේට් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් එකතු කිරීම මගිනි. ඊට පස්සේ ළමයි ලියා ගන්න මේ පිරිසුදු කිරීම වලට අදාළව ප්‍රතික්‍රියා තුන මොනවද? කැල්සියම් ධන 2 සෝඩියම් කාබනේට් 1 කැල්සියම් කාබනේට් ධන 2යි Na+ හදනවා. ඒකේ කැල්සියම් කාබනේට් අවක්ෂේපයක්. ඊට පස්සේ මැග්නීසියම් ධන 2 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ක්‍රියා කරලා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා. හයිඩ්‍රොක්සයිඩ් අයන ද්‍රාවණයට එනවා. ඊට පස්සේ සල්ෆේට් අයන බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් එක්ක ක්‍රියා කරනවා. බේරියම් සල්ෆේට් අවක්ෂේප වෙනවා. 2Cl- ද්‍රාවණයට ලැබෙනවා. හරි. එහෙනම් ඒක ලියන්න. ලියලා ඊට පස්සේ ලියන්න එකතු කරන සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය තුල ජලයද අන්තර්ගත වේ. ඊට පස්සේ ලියන්න මෙම ජලයේහි කියලා කමාවක් දාලා ලියන්න මෙන්න මේ සමතුලිතතාවය H2OL සමතුලිතය H+8+ දාන OH- 8+ යන සමතුලිතය පවතී. මේ නිසා ද්‍රාවණය තුල හයිඩ්‍රොක්සයිඩ් අයන හා වැඩි සාන්ද්‍රණයකින් ක්ලෝරයිඩ් අයන අඩංගු වේ. ඊට පස්සේ ලියා ගන්න මේ අණුව ඇනෝඩය මත
ඇනෝඩය මත ඔක්සිකරණ ක්‍රියා දෙකක් සිදුවිය හැක. හරි. එහෙම ලියලා තමයි මේ ප්‍රතික්‍රියා දෙක ලියන්නේ. හරිද? මේක රචනා ප්‍රශ්නයක් තුල ආවොත් ඔයාලට මේ දෙක අනිවාර්යෙන් වැදගත් වෙනවා. ලියන්න 4යි OH Aqueous හැදෙනවා ඔක්සිජන් ගෑස් ධන 2යි H2OL ධන 4යි ඉලෙක්ට්‍රෝන. ඊට පස්සේ ඒකේ අගට වරහන් ඇතුලේ දාගන්න ළමයි 0.4යි වෝට් කියලා. 0.4යි V. ඊට පස්සේ 2යි Cl aqueous හැදෙනවා Cl2 ගෑස් ධන 2යි ඉලෙක්ට්‍රෝන. ඒක වරහන් ඇතුලේ දාගන්න 1.36යි V. 1.36යි V. ඊට පස්සේ පහලින් ලියන්න මේ අණුව ක්ලෝරයිඩ් අයන ඔක්සිකරණය සඳහා සපේන විභවය මතින් නැත්නම් සපේන විභවය මත හයිඩ්‍රොක්සයිඩ් අයනද ඔක්සිකරණය වීමේ හැකියාවක් පවතී. නැත්නම් ඔක්සිකරණය වීමේ සම්භාවිතාවයක් පවතී. ඊට පස්සේ ලියා ගන්න රතු පෑන ගන්න. රතු පෑන අරගෙන ලියන්න. නමුත් කියලා ලියලා කමාවක් දාලා ලියා ගන්න ඒ යටතේ පළවෙනි තරු ලකුණ. රතු පෑනින්ම ලියන්න. හරිද? ලියන්න හයිඩ්‍රොක්සයිඩ් අයන OH- අයන ඔක්සිකරණය වීම සඳහා ඇනෝඩය මත හයිඩ්‍රොක්සයිඩ් අයන OH- අයන 4ක් තැන්පත් විය යුතුය. එහිදී රතු පෑනින් ලියන්න හයිඩ්‍රොක්සයිඩ් අයන 4ක් තැන්පත් වී O2 හා H2O ඒ කියන්නේ ඔක්සිජන් හා ජලය සෑදීමේ සම්භාවිතාවය අඩුවේ. ඇයි හේතුව? ජල විඝටනයෙන් ලැබෙන OH- සාන්ද්‍රණය අඩු නිසා. පැහැදිලිද? අවශ්‍ය නම් වරහන් ඇතුළේ ලියන්න ජල විඝටනයෙන් ලැබෙන හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය අඩු නිසා. ඊට පස්සේ දෙවෙනි තරු ලකුණු විදියට දාලා ලියන්න මෙහිදී ඔක්සිජන් නිදහස් වීම අවම කිරීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කරයි කියලා. එහෙනම් ඔය කියන කර්ම කාරණා දෙක මත OH- ඔක්සිකරණය වීම වළක්වනවා. පැහැදිලිද? හරි. ඊට පස්සේ ලියා ගන්න මේ නිසා ඊට පස්සේ රතු පෑන් නැතුව සාමාන්‍ය පෑනින් ලියන්න. මේ නිසා ඇනෝඩ කුටීරය තුල ක්ලෝරයිඩ් අයන ඔක්සිකරණය වී Cl2 වායුව පිට වේ. එහෙමනම් ඇනෝඩ කුටීරය අසල එහෙම නැත්නම් ඇනෝඩය අසල ප්‍රතික්‍රියාව ලියන්න කිව්වොත් මොකක්ද ලියන්නේ? මෙන්න මේක විතරයි. 2යි Cl- aqueous Cl2 ගෑස් ධන 2යි ඉලෙක්ට්‍රෝන. එහෙමනම් එතන නිකමට ආපෞසරයක් ලියා ගන්න ඇනෝඩය අසල ක්‍රියාව. කියලා ලියලා ආපෞසරයක් මේ කියන ප්‍රතික්‍රියාව ලියා ගන්න. ඒක හොඳයි. හරි. ඊට පස්සේ අපි දාගන්න ළමයි කැතෝඩ කුටීරය කියලා. පස්සේ අපි පොදු විස්තරයකට යනවා. මේ කුටීර දෙකේ සිද්ධ වෙන ප්‍රධාන ක්‍රියාකාරකම් දෙක දක්වලා ඊට පස්සේ මේ තුල සිද්ධ වෙන මිශ්‍ර වීම පැහැදිලි කරනවා. හරි. එමුනම් ලියා ගන්න කැතෝඩ කුටීරය. ඊට පස්සේ ලියා ගන්න කැතෝඩ කුටීරයේ ඉහළින් ජලය එකතු කරනු ලැබේ. ඊට පස්සේ ලියන්න ආරම්භයේ කැතෝඩ කුටීරය තුල ඇත්තේ ජලය පමණි. ඊට පස්සේ ලියන්න ජලයේ පහත සමතුලිතතාවය පවතී කියලා නැවත වරක් H2OL H+ ධන OH-. හරිද? හරි. සමතුලිතතාවයක් තියෙනවා. ඊට පස්සේ ලියන්න මෙහි ලැබෙන H+ අයන කැතෝඩය මගින් ඔක්සිහරණය කර
කැතෝඩය මගින් ඔක්සිහරණය කර හයිඩ්‍රජන් වායුව පිට කරයි. හයිඩ්‍රජන් වායුව පිට කරයි. ඊට පස්සේ කැතෝඩය අසල කියලා දාලා ලියන්න 2H+ A+ ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්නවා පිට කරනවා මොනවද? හයිඩ්‍රජන් වායුව. මේ කියන ක්‍රියාව ලියා ගන්න. කැතෝඩය අසල. ඊට පස්සේ ලියා ගන්න මේ නිසා ද්‍රාවණයෙන් H+ ඉවත් වේ. ද්‍රාවණයෙන් H+ ඉවත් වේ. මේ හේතුව නිසාවෙන් ජලයෙහි පවතින සමතුලිතය බිඳ වැටි. H2O පූර්ණ විඝටනයකට ලක් වේ. කියලා ලියන්න H2OL H+ සහ OH- හැදෙනවා. ඒකෙනුත් H+ ද්‍රාවණයෙන් මක් වෙනවද ළමයි ඉවත් වෙනවා. ඊට පස්සේ ලියා ගන්න මේ නිසා කැතෝඩ කුටීරය තුල හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය ඉහළ නැගී. හරි. දැන් එහෙමනම් ළමයි මම මෙතනින් ඉදිරියට මේ පැහැදිලි කිරීම කරනවා. හරි. එතකොට මම මේ කියන දේවල් ටික චුට්ටක් මකනවා මේක තුල ඉඩ ගන්න ඕන නිසා. දැන් ඔයාලා අවශ්‍ය දේවල් සටහන් කරගෙන පැහැදිලි කරගෙන තේරුම් අරගෙන ඉන්නේ. හරි. දැන් එහෙමනම් මේකෙදි ළමයි H+ අයන හැදෙනකොට ද්‍රාවණයට මොකක්ද ලැබෙන අයනය? OH- අයන ලැබෙනවා. දැන් මේ ඇනෝඩ කුටීරය තුල මොකද වෙන්නේ? ක්ලෝරයිඩ් අයන විනාශ වෙලා Cl2 හැදෙනවා. ඒ කියන්නේ ක්ලෝරයිඩ් අයන ඔක්සිකරණය වෙලා Cl2 හැදෙනවා. මාධ්‍යයෙන් ක්ලෝරයිඩ් අයන ඉවත් වෙනවා. ඍණ ආරෝපිත අයන ඉවත් වෙනවා. දැන් මේක තුල මොකද වෙන්නේ ළමයි? H ධන අයන ඉවත් වෙනකොට ද්‍රාවණයට OH- අයන ලැබෙනවා. පැහැදිලිද? එතකොට මේකෙදි මේ ක්ලෝරයිඩ් අයන ඉවත් වීමේ ශීඝ්‍රතාවය හයිඩ්‍රොක්සයිඩ් අයන ලැබීමේ ශීඝ්‍රතාවයට සමානයි කියලා තමයි සලකන්නේ. එතකොට මොකද වෙන්නේ? දැන් මේකෙන් ඍණාරෝපණ ඉවත් වෙනවා, මේකෙන් ඍණාරෝපණ ලැබෙනවා. මේ හේතුව නිසා මක් වෙනවද? මේ විද්‍යුත් විච්ඡේදන කෝෂය විද්‍යුත් වශයෙන් උදාසීන බවක් දක්වනවා. පැහැදිලිද? මොකද්ද? විද්‍යුත් විච්ඡේදන කෝෂයම විද්‍යුත් වශයෙන් උදාසීන වෙනවා. ඇයි? මෙතනින් ඍණ ආයන නැති වෙනවා, මෙතනින් ඍණ ආයන උපදිනවා. පැහැදිලිද? එහෙමනම් ප්‍රශ්නයක් නැහැ. දැන් මොකද වෙන්නේ? දැන් මෙයාගේ සෝඩියම් ධන ආයන ඉහළ යනවා මේ පැත්තේ හයිඩ්‍රොක්සයිඩ් ආයන සාන්ද්‍රණය ඉහළ යනවා. එතකොට මොකද වෙන්නේ? මේක තුල තියෙන සෝඩියම් ධන ආයන මේ පැත්තට ආකර්ෂණය වෙනවා. දැන් අපි දන්නවනේ මේ පැත්තේ ඍණ විද්‍යුත් විභවයක් තමයි ඇති වෙන්නේ. කියන්නේ ඍණ ආරෝපණයේ ඉහළ යාමක් සිද්ධ වෙනවනේ මේ තුල. එතකොට මේ ධන ආයන මොකද වෙන්නේ? මේ කියන පටලය හරහා මේ පැත්තට ආකර්ෂණය වෙනවා. දැන් මොකද වෙන්නේ? මේ පැත්තට සෝඩියම් ධන අයන ආවහම මේ කැතෝඩ කුටීරයේ පහළ ප්‍රදේශය තුල සෝඩියම් ධන අයන සහ හයිඩ්‍රොක්සයිඩ් අයන එකතු වෙලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. ඒ හැදෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපි ළමයි මේ පහළ තියෙන විවරය තුලින් ඉවතට ගන්නවා. එතකොට මේ ලැබෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාමාන්‍යයෙන් ස්කන්ධ ප්‍රතිශතය තියෙනවා 134ක විතර වගේ. ඒ කියන්නේ ඵලදායීතාවය මේකේ 134ක් වගේ වෙනවා. දැන් අපි කලින් කතා කරපු ප්‍රාචීර කෝෂය තුල මේ තියෙන ලැබෙන අගය ළමයි 10ක් වගේ අඩු වගේක්. එතකොට දැන් ඔයාලට තේරෙනවා ඒක ප්‍රතික්ෂේප වෙලා මේකේ ඉන්න තව හේතුවක් මොකක්ද කියලා. ඒ වගේම තමයි මේ ලැබෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සංශුද්ධතාවය ඉහළයි. පැහැදිලිද? හරි. එතකොට මේක සංශුද්ධතාවයේ ඉතා ඉහළ මට්ටමක තියෙනවා. එතකොට දැන් මේකෙදි මොකද වෙන්නේ? මේ කියන ද්‍රාවණයෙන් ක්ලෝරයිඩ් දැන් ඉවත් වෙලා මේ කියන පිරිසුදු කළ සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයේ තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් ප්‍රතිශතය කාලයත් එක්ක අඩු වෙනවා. එතකොට ඒ සෝඩියම් ක්ලෝරයිඩ් වල සාන්ද්‍රණය අඩු වෙච්ච එහෙම නැත්නම් ප්‍රමාණය අඩු වුණු සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය ඇනෝඩ කුටීරයේ පහළින් ඉවත් කර ගන්නවා. එතකොට ළමයි මේ ඉවත් කරන බ්‍රහීන් ද්‍රාවණය තුල සාමාන්‍යයෙන් මේ සෝඩියම් ක්ලෝරයිඩ් වල ස්කන්ධ ප්‍රතිශතය 124ක් විතර වගේ වෙනවා. එතකොට දැන් ඔයාලට පේනවා ඇති අපි භාවිතා කරේ 126 එකක්.
දැන් ලැබෙන්නේ 124 එකක්. එහෙනම් මේ ලැබෙන ද්‍රාවණය තුල තවදුරටත් සෝඩියම් ධන අයන ඉහළ සාන්ද්‍රණයකින් තියෙනවා. ඒ කියන්නේ සැලකිය යුතු සාන්ද්‍රණයක් සෝඩියම් ධන අයන මේ තුල පවතිනවා. එතකොට අපි කරන්නේ නැවත වරක් මේ බ්‍රයින් ද්‍රාවණයම භාවිතා කරනවා ඉහළින් ඇනෝඩ කුටීරයට දාන්න. එහෙනම් මේ ලැබෙන ද්‍රාවණය බ්‍රයින් ද්‍රාවණය ප්‍රතිචක්‍රීකරණයට අපට ලක් කළ හැකියි. එමනම් අපි දන්නවා කලින් ඒවා ඉගෙන ගන්නකොට මේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි නම් මොකද්ද වෙන්නේ අපිට මේකේ නිෂ්පාදන වියදම අඩු කරගන්න පුළුවන්. ඒකත් අපිට වාසියක් නේද? හරි. එහෙනම් මේ ලැබෙන බ්‍රයින් ද්‍රාවණය නැවත ප්‍රතිචක්‍රීකරණයට භාවිතා කළ හැකියි. හරි. එහෙමනම් දැන් ඔන්න අපි මේකේ සියල්ලම වගේ ඉගෙන ගත්තා. පැහැදිලිනේ? හරි. එතකොට මේකෙදි මේ විදිහට කතා කරද්දී අපිට දැන් මේක අලුතෙන් සටහන් කරගන්න තියෙන්නේ මොනවද ළමයි? අලුතෙන් සටහන් කරගන්න තියෙන්නේ මෙන්න මේ ක්‍රියාව සහ මේ ලැබෙන බ්‍රයින් ද්‍රාවණය නැවත ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධවයි. හරි. එහෙමනම් දැන් පහලින් වෙනම ඡේදයක් වෙන් කරලා පොදු විස්තරයක් වශයෙන් සටහන් කරගන්න. හරි. ලියා ගන්න. කැතෝඩ කුටීරය තුල හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණයේ ඉහළ යාමත් සමග වැඩිවන හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණයට සමාන වන පරිදි ඇනෝඩ කුටීරයේ සිට අයන වර්ණීය පටලය හරහා සෝඩියම් ධන අයන කැතෝඩ කුටීරයේ දක්වා පැමිණේ. ඊට පස්සේ ලියා ගන්න එම සෝඩියම් ධන අයන හා OH minus එක්වීමෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් NaOH සෑදෙන NaOH කැතෝඩ කුටීරයේ පහලින් ඉවත් කරගනු ලබයි. ඊට පස්සේ ඒකේ වරහන් ඇතුලේ දාගන්න 134යි ස්කන්ධ ප්‍රතිශතය. ඊට පස්සේ ලියා ගන්න මෙහිදී ලැබෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සංශුද්ධතාවය ඉතා ඉහළ වේ. සාමාන්‍යයෙන් 100% කිව්වත් වැරද්දක් නෑ ළමයි. මොකද මෙයත් එක්ක වෙන කවුරුත් මේක තුල මිශ්‍ර වෙන්නේ නෑ. මිශ්‍ර වෙනවා නම් මිශ්‍ර වෙන්නේ ජලය විතරයි. ජලය මිශ්‍ර වීම නිසා ලැබෙන ස්කන්ධ ප්‍රතිශතය අඩු වෙනවා. හැබැයි සංශුද්ධතාවයට බලපෑමක් නෑ. පැහැදිලි? හරි. ඊට පස්සේ ලියා ගන්න ඇනෝඩ කුටීරය තුල භාවිතා වුණු සෝඩියම් ක්ලෝරයිඩ් නැත්නම් භාවිතා වුණු බ්‍රයින් ද්‍රාවණය එහි භාවිතා කළ සෝඩියම් ක්ලෝරයිඩ් ඇනෝඩ කුටීරයේ පහළින් ඉවත් කරගනු ලැබේ. ඒක ඇතුළේ දාගන්න වරහන් ඇතුලේ ස්කන්ධ ප්‍රතිශතය 124යි කියලා. ඊට පස්සේ ඒකම ලියන්න මෙම ඉවත් කරන බ්‍රයින් ද්‍රාවණය තුල තවදුරටත් සෝඩියම් ක්ලෝරයිඩ් ඉහළ ප්‍රමාණයකින් අඩංගු වන බැවින් එය නැවත ඇනෝඩ කුටීරයට එකතු කරනු ලැබේ. එමනම් එතන වරහන් ඇතුළේ ලියා ගන්න ප්‍රතිචක්‍රීකරණයට ලක් කරනු ලබයි. දැන් පොඩ්ඩක් ළමයින්ට වෙනසක් දැනෙනවා. ඉතින් මේ රූප සටහන් ඔක්කොම ටික වෙනස් වෙලා. ඒ කියන්නේ මම මේකේ ඕගොල්ලෝ මීට කලින් බලපු වීඩියෝ කොටස, ඒ කියන්නේ වීඩියෝ දෙකක් විදිහට තමයි මේක අරගෙන තියෙන්නේ. අරගත්තේ හේතුව තමයි මම පළවෙනි දවසේ දාලා මේ ඔක්කොම විස්තර කරලා පැහැදිලි කරලා ඔක්කොම නෝට් එකක් දෙලිවර කරලා
එහා පැත්තෙන් ගිහලා ෆෝන් එක බලනකොට ෆෝන් එකේ මෙමරි ඉවර වෙලා වීඩියෝ එක කට් වෙලා. එතකොට මේ තැනින් එහාට ටික රෙකෝඩ් වෙලා නැහැ. ඉතින් අහපව් සැරයක් එදා මට අහපව් වෝල් ක්ලාස් එකට යන්න තිබ්බා. ඒ වීඩියෝ එක රෙකෝඩ් කරලා ඊට පස්සේ පන්ති ගියා. ආයි දිගටම මන්දි තිබ්බා. ඒ නිසා මට මේක රෙකෝඩ් කරගන්න බැරි වුණා. ඊට පස්සේ මම අහපව් සැරයක් මේක හදලා දෙක එකතු කරලා දානවා. හරි. එහෙමනම් ඊට පස්සේ ලියා ගන්න දැන් අපි එහෙනම් මේක තුල සිදුවීම කතා කරලා ඉවර කරා නේද? හැබැයි අපිට ලියන්න බැරි වුණා කැතෝඩයේ අසල ක්‍රියාව. ඇනෝඩයේ අසල ක්‍රියාව අපි ලිව්වා. කැතෝඩයේ අසල ක්‍රියාව ලියා ගන්න බැරි වුණා. එහෙනම් අන්තිමට ලියා ගන්න කැතෝඩයේ අසල ක්‍රියාව කියලා දාලා අපි දන්නවා ජලය ඔක්සිහරණයට ලක් වෙන්නේ. එවනම් මෙතන ඔක්සිහරණ ක්‍රියාව ලියන්න තියෙන්නේ 2H2OL ධන 2 ඉලෙක්ට්‍රෝන මොනවද පිට වෙන්නේ ළමයි 2 හයිඩ්‍රොක්සයිඩ් අයන ඒකම මේකෙන් පිට වෙනවා මොනවද හයිඩ්‍රජන් වායුව. පැහැදිලිනේ? එහෙනම් කැතෝඩයේ අසල ක්‍රියාව කියලා ලියා ගන්න මේක. එතකොට ඔක්සිජන් 2යි හයිඩ්‍රජන් 4යි ප්‍රතික්‍රියාව තුලිතයි. පැහැදිලිනේ? ඊට පස්සේ මේ කෝෂය ගත්තාම පටල කෝෂය ගත්තාම මේ පටල කෝෂය තුල සිද්ධ වෙන සමස්ත ක්‍රියාව මොකක්ද කියලා අපි බලමු. මොකක්ද ළමයි මේක තුල සමස්ත වශයෙන් සිද්ධ වෙන්නේ? සෝඩියම් ක්ලෝරයිඩ් ජලය එක්ක ක්‍රියා කළා අපිට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ලබා දෙනවා. ඊට අමතරව හයිඩ්‍රජන් සහ ක්ලෝරින් කියන වායුව පිට කරනවා. එහෙමනම් මේකෙන් ප්‍රශ්නයක් ගොඩ නැගුණොත් අනිවාර්යෙන්ම ඔයාලගෙන් මේ සමස්ත ක්‍රියාවත් අහනවා. එහෙමනම් ලියා ගන්න සමස්ත ක්‍රියාව කියලා දාලා समस्त क्रियाव කියලා දාලා සෝඩියම් ක්ලෝරයිඩ් එක්වස් ජලය එක්ක ක්‍රියා කරනවා. එතකොට මේකෙන් පිට වෙනවා මොනවද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්වස් ඒ වගේම පිට කරනවා තව කවුද හයිඩ්‍රජන් වායුව ඒ වගේම ක්ලෝරින් වායුව. හරි. එමනම් මේකේ ප්‍රතික්‍රියාව පුරුදු කරන්න මෙයාගෙන් දෙකක් දාන්න ඕනි. එමනම් මෙයාගෙන් දෙකක් එනවා. ඒ වගේම මෙයාගේ ජලාණු දෙකක් එන්න ඕනේ. එතකොට ප්‍රතික්‍රියාව තුලිතයි. එහෙනම් සමස්ත ක්‍රියාව මේ සෝඩියම් ක්ලෝරයිඩ් ජලය එක්ක ක්‍රියා කරන සිදුවීම. හරි. එහෙනම් දැන් මේකෙන් පස්සේ අපි ඔන්න ක්‍රියාව වලට යාන්ත්‍රණය මම පැහැදිලිව කියලා දුන්නා පියවරෙන් පියවර මතක තබා ගන්න ලේසි වෙන විදිහට අවබෝධ වෙන විදිහට. එහෙනම් ළමයි දැන් අපිට කරන්න තියෙන්නේ මේ කර්මාන්තයේ අපිට ලැබිලා තියෙනවා ඵල වශයෙන් කවුද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හයිඩ්‍රජන් සහ ක්ලෝරින් කියන වායුව. එහෙමනම් අපි මේ එක් ඵලයක් එහෙමනම් ප්‍රධාන ඵලයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් විතර ගන්නවා අතුරු ඵල වශයෙන් හයිඩ්‍රජන් හා ක්ලෝරින් ලැබෙනවා. මේ එක් ඵලය අපිට වැදගත් වෙන්නේ මොනවද? එහෙමත් නැත්නම් මේ වාගේ ප්‍රයෝජන මොනවද කියලා අපි ලියා ගමු. එතකොට මේ සඳහා වැඩි කාලයක් ගත කරන්න ඕනේ නැහැ. මම කෙලින් කියාගෙන යන්නම් ඔයාලා සටහන හදාගන්න. පැහැදිලිද? හරි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හි ප්‍රයෝජන කියලා දාන්න. මෙයා ළමයි බහුල වශයෙන් අපි ගන්නවා සබන් නිෂ්පාදනයට. එහෙනම් පළවෙනි එක කියලා දාන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හි ප්‍රයෝජන සබන් නිෂ්පාදනයට. හරි. ඒ වගේම මෙයාව භාවිතා කරනවා ළමයි කඩදාසි. ඒ වගේම කෘතිම සේද රෙදි. ඒ වගේම තමයි සායම් කියන කර්මාන්ත වලට. එතකොට ඒවැ අමුද්‍රව්‍යයක් වශයෙන් මෙයාලව භාවිතා කරනවා. එහෙමනම් ලියා ගන්න දෙක කඩදාසි කෘතිම සේද හා සායම් කර්මාන්තය. ඒ වගේම තමයි අපිට පහසුවෙන් මතක තියාගන්න පුළුවන් කරුණක් මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ප්‍රබල භස්මයක්. එහෙනම් මෙයා අපිට ප්‍රබල භස්මයක් ලෙස භාවිතයට ගන්නවා විද්‍යාගාර තුල. ඒ වගේම තමයි මෙයාව අපි භාවිතා කරනවා ළමයි කාර්මික අපජලයේ තියෙනනේ කර්මාන්ත ශාලා වලින් බැහැර කරන අපජලය. මේ අපජලය තුල බැරලෝහ අඩංගු වෙන අවස්ථා තියෙනවා. එතකොට ඒ බැරලෝහ අඩංගු වෙනවා නම් ඒ වගේ හයිඩ්‍රොක්සයිඩ් ලෙස මේවා අවක්ෂේප කරන්න මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රයෝජනෙට ගන්නවා. එහෙනම් 3 කියලා දාන්න. ප්‍රබල භස්මයක් ලෙස භාවිතා කිරීම. 3 ප්‍රබල භස්මයක් ලෙස භාවිතා කිරීම. ඊට පස්සේ 4 කියලා දාන්න. අපජලය පිරියම් කිරීමේදී බැරලෝහ ඒවායේ හයිඩ්‍රොක්සයිඩ් ලෙස අවක්ෂේප කිරීම. හරි. එතකොට ඊළඟට අපි යනවා ක්ලෝරින්ගේ ප්‍රයෝජන කතා කරන්න. මෙයාගේ ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන් දේ තමයි ළමයි මෙයා අපි දන්නවා ප්‍රබල විරංජක කාරකයක්. එතකොට මෙයා විරංජක කාරකයක් ලෙස අපිට වැදගත් වෙනවා.
හරිද? එතකොට ක්ලෝරින් අපිට භාවිතා කරන්න පුළුවන් කඩදාසි, එතකොට දැව පල්ප හදනකොට ඒ දැව පල්පය විරංජනය කරන්න. ඒ වගේම තමයි අපි දන්නවා ක්ලෝරින් වලට තියෙනවා විස බීජ නාශක හැකියාවක්. එහෙමනම් පානීය ජලයේ විස බීජ නාශනයට මෙහා භාවිතා කරනවා. ඒ වගේම තමයි PVC වගේ බහු අවයවික හදනකොට ඒ සඳහා අවශ්‍ය වෙන අමුද්‍රව්‍යයක් වෙන වයිනයිල් ක්ලෝරයිඩ් හදාගන්න මෙයාව භාවිතා වෙනවා. පැහැදිලි නේද? හරි. ඒ වගේම තමයි ඔය ක්ලෝර්නීකృత රබර්. එතකොට අපි රබර් කර්මාන්තය තුල කතා කරන එක රබර් නිෂ්පාදනය තුල කතා කරනවා. එතකොට ක්ලෝර්නීකృత රබර්, ඖෂධ, ඔය වගේ දේවල් නිෂ්පාදනය කරන්නත් මේ ක්ලෝරින් අවශ්‍ය වෙනවා. එහෙමනම් ලියා ගන්න ක්ලෝරින්හි ප්‍රයෝජන. 1. ලියා ගන්න රෙදිපිලි දැව හා කඩදාසි පල්ප විරංජනය කිරීමට. 2. HCl අම්ලය නිෂ්පාදනයට. ඊට පස්සේ ලියා ගන්න පානීය ජලයේ බැක්ටීරියා විනාශ කිරීමට. ඊට පස්සේ ලියා ගන්න ක්ලෝර්නීකృత රබර්, ඊළඟ කර්ම වශයෙන් ක්ලෝර්නීකృత රබර් ඖෂධ, කෘමිනාශක හා සායම් වර්ග නිෂ්පාදනයට. ඊළඟට අන්තිම කර්ම විදිහට ලියා ගන්න PVC වැනි බහු අවයවික නිෂ්පාදනයේදී අවශ්‍ය වන වයිනයිල් ක්ලෝරයිඩ් නිපදවා ගැනීමට. හරි. ඊළඟට හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් ගන්නවා HCl අම්ලය නිෂ්පාදනය කරන්න. එතකොට එක කරුණක්. ඒ වගේම තමයි මෙයාව ගන්නවා ඇමෝනියා නිෂ්පාදනයට. ඉස්සරහට අපි කතා කරනවා ඇමෝනියා නිෂ්පාදනයට. ඊට අමතරව මෙයාව අපි ගන්නවා හයිඩ්‍රජන් ළමයි ඉන්ධනයක් වශයෙන්. හරි. ඒ වගේම තමයි මෙයාව අපි ගන්නවා එළවලු තෙල් හයිඩ්‍රජනීකරණය කරලා මාගරින් නිෂ්පාදනය සඳහා මෙයාව යොදා ගන්නවා. එහෙමනම් ලියා ගන්න හයිඩ්‍රජන්ගේ ප්‍රයෝජන. 1. HCl අම්ලය නිෂ්පාදනයට. ඔය කියන කරුණු වලින් ප්‍රධාන 3ක් විතර වගේ ඔළුවේ තියාගන්න. මොකද කර්මාන්තය ඇහුවොත් මේ වගේ භාවිතයෙන්ුත් ඔයාලගෙන් අහනවා රචනා ප්‍රශ්නයකට. එතකොට ලියා ගන්න HCl අම්ලය නිෂ්පාදනයට, 2 ඇමෝනියා නිෂ්පාදනයට, 3 එළවලු තෙල් හයිඩ්‍රජනීකරණයෙන් මාගරින් නිෂ්පාදනය කිරීමට. ඊට පස්සේ ලියා ගන්න 4 ඉන්ධනයක් ලෙස භාවිතා කරනු ලැබේ. එහෙනම් ළමයි පටල කෝෂ ක්‍රමය තුල කියා දිය යුතු දේවල් ටික සේරම මම ඔයාලට දැන් පැහැදිලි කරලා දුන්නා. එහෙනම් මම ඔයාලට කිව්වා කලින්ම පටන් ගන්නකොට අපි මේකට ක්ලෝරෝ ඇල්කලි කෝෂ වර්ග 3ක් භාවිතා කරනවා. ඒ ක්ලෝරෝ ඇල්කලි කෝෂ තුනේ නම් තමයි අපි කතා කරා මුලින්ම කර්මාන්තයේ ආරම්භක කාලේ භාවිතා කළා රසදිය කෝෂය, ඊට පස්සේ ප්‍රාචීර කෝෂය, ඊට පස්සේ පටල කෝෂ ක්‍රමය. අපි කෙලින්ම පටල කෝෂය පිළිබඳව විග්‍රහ කරා. දැන් යනවා කතා කරන්න අපි තියලා අපු අනිත් තියෙන කොටස් දෙකේ දැනගත යුතු කරුණු ටිකයි. එහෙමනම් මේක මම දැන් මකනවා මකලා ඉවර වෙලා අපි යමු ඒ කියන ඒවා මොනවද සිද්ධ වෙන්නේ කියලා පොඩ්ඩක් කතා කරමු. හරි. එහෙමනම් අපිට අවශ්‍ය වෙන තියෙන කොටස් ටික මම ඒකේ ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. මුලින්ම ගන්නවා ළමයි රසදිය කෝෂය. මේ රසදිය කෝෂය කියලා කියන්නේ මේ කර්මාන්තයේ ආරම්භක අවධිය තුල භාවිතා කළ කෝෂය. එතකොට මේ රසදිය කෝෂය තුල ළමයි රසදිය කෝෂය තුල වෙන ක්‍රියාව නිකන් සරලව අපි කතා කළොත් මේකදී අපි කරන්නේ රසදිය මතට, ඒ කියන්නේ මෙහෙම තියෙන කෝෂයකට මේක විවෘත කරලා තියෙන්නේ මෙහෙම පේන්න. මේකේ තියෙන රසදිය, මේ රසදිය මතට ළමයි එකතු කරනවා සෝඩියම් ලෝහය. පැහැදිලිද? සෝඩියම් ලෝහය එකතු කරලා අපි දන්නවා සෝඩියම් සහ රසදිය ක්‍රියා කරලා හදනවා සෝඩියම් රසදිය සංරසය. එතකොට මේ සංරසය ජලයට එකතු කරලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදා ගන්නවා. එතකොට මේ ක්‍රියාව තුළදී ළමයි පරිසරයට රසදිය නිදහස් වීමේ ඉහළ සම්භාවිතාවයක් තියෙනවා. අපි දන්නවා රසදිය කියන්නේ බැර ලෝහයක්. එතකොට පරිසරයට අහිත කරයි. ඒ වගේම තමයි නිෂ්පාදනය වෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තුල රසදිය යම් ප්‍රමාණයක් අඩංගු වෙන්න පුළුවන්. එතකොට ඒකත් අපට නිෂ්පාදනයේ සංශුද්ධතාවයකෙහි බලපානවා. ඒ වගේම මේ රසදිය කියන ලෝහය ජීවීන්ට අහිත කරන නිසා අපිට ඒක අවාසියක් විදිහට මේකෙදි බලපානවා. හරි. එහෙමනම් අපි කුංචි සටහනක් දාගමු. ওই කර්ම දෙක ඔළුවේ තියාගත්තාම හොඳටම ඇති. එහෙමනම් ලියා ගන්න කෙටි මාතෘකාවක් රසදිය කෝෂය.
රසදිය කෝෂය. ලියා ගන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනයේ මුල් අවධිය තුල භාවිතා කරන ලදී. ඊට පස්සේ ලියා ගන්න ඒක කෙලින්ම අවාසි කියන. අවාසි පළවෙනි කරුණ. නිෂ්පාදන ක්‍රියාවලිය තුලදී රසදිය බාහිර පරිසරයට එකතු විය හැකිවීම. ඊළඟ දෙවෙනි පොයින්ට් එක දාලා ලියන්න. නිපදවන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තුල රසදිය අඩංගු විය හැකිවීම. නිපදවන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තුල රසදිය අඩංගු විය හැකිවීම. හරි. එහෙනම් එතනින් පස්සේ මම යනවා මොකටද? ප්‍රාචීර කෝෂයට. මේ ප්‍රාචීර කෝෂයේ ඇතුළත ව්‍යුහයක් චුට්ටක් අපි කතා කරන එක වටිනවා. පැහැදිලිද? මේක MCQ වලට වැදගත් වෙන්නත් පුළුවන්. ඒ වගේම රචනා ප්‍රශ්නය තුල යම් තියරි පාඩයක් ගොඩනගෙන්නත් පුළුවන්. පැහැදිලිද? හරි. එහෙනම් මම මේකේ ඔයාලට ඇඳලා පෙන්නන්නම් දල ව්‍යුහය. හොඳයි ළමයි, මම එහෙනම් කෝෂය ඇඳලා එතකොට මේකේ කෝෂය ගත්තාම අපිට මේ වගේ දල රූප සටහනක් තමයි ලැබෙන්නේ. දැන් එහෙනම් මම මේකේ ක්‍රියාව පැහැදිලි කර මේකේ කොටස් ටික වලට නම් කරලා පෙන්නන්නම්. එතකොට මේ මැදේ තියෙන මේකේ තියෙන ඇනෝඩය. එතකොට ඒක මම මෙහෙම ධන ලකුණක් සහිතව සංකේතවත් කරනවා. පැහැදිලිද? එහෙමනම් අර අපි කතා කරපු පටල කෝෂයේ වගේම මේකෙත් තියෙනවා මොකද්ද? ඇනෝඩ කුටීරයක් සහ කැතෝඩ කුටීරයක්. එතකොට මේ තියෙන්නේ කැතෝඩ කුටීරය. එතකොට මේ තියෙන්නේ ඒ සඳහා වුණු කැතෝඩය. මේක අපි විශේෂත්වයක් වෙනවා පටල කෝෂයට වැඩිය. මේක භාවිතා වෙන්නේ ළමයි සවිවර කැතෝඩයක්. එහෙම නැත්නම් සිදුරු සහිත කැතෝඩයක්. සවිවර කැතෝඩයක්. පැහැදිලිනේ? හරි. එතකොට මේ ඇනෝඩ කුටීරය සහ කැතෝඩ කුටීරය වෙන් කරවන්නේ මෙන්න මේ තියෙන ඇස්බෙස්ටෝස් ප්‍රාචීරයෙන්. මේක අපි හඳුන්වනවා ඇස්බෙස්ටෝස් ප්‍රාචීරය කියලා. එතකොට දැන් අපි බලමු මේකට අමුද්‍රව්‍ය ඇතුළත් කරන විදිය. එතකොට අපි දන්නවා දැන් මේ තියෙන ඇනෝඩ කුටීරය. එහෙනම් ඇනෝඩ කුටීරයට මොනවද අපි යොදන්නේ? අපි දන්නවා බ්‍රයිලින් ද්‍රාවණයක්, සංශුද්ධ කරපු බ්‍රයිලින් ද්‍රාවණයක් තමයි එකතු කරන්නේ. එහෙනම් මම සෝඩියම් ක්ලෝරයිඩ් කියලා සංකේතවත් කරනවා. එහෙමනම් ඇනෝඩ කුටීරය තුල මොකක්ද සිද්ධ වෙන්නේ? ඔක්සිකරණයක්. ඔක්සිකරණයෙන් පිට වෙනවා මොකක්ද? ක්ලෝරීන් වායුව. මේ තියෙන්නේ ඒ කියන ඇනෝඩ කුටීරයෙන් පිටවන ක්ලෝරීන් වායුව. එතකොට අපි දන්නවා මේක තුලට අපි කැතෝඩය තුලට ඇතුළු කරන්න ඕනේ මොනවද ළමයි? ජලය. එහෙමනම් මෙතනින් අපි ඇතුළට දානවා ජලය. එහෙමනම් මේක තුල සිද්ධ වෙන ක්‍රියාවලිය මොකක්ද? මේක තුල සිද්ධ වෙන්නේ ඔක්සිහරණයක්. එහෙනම් ඔක්සිහරණයෙන් පිට වෙනවා කැතෝඩය අසලින් මොනවද? හයිඩ්‍රජන් වායුව. පැහැදිලිද? හරි. එහෙමනම් දැන් ඔයාලට පැහැදිලිද? දැන් මේකේ දැනගත යුතු කරුණක් වෙන්නේ ළමයි. දැන් අපි මේකෙන් සෝඩියම් ක්ලෝරයිඩ් බ්‍රයින් ද්‍රාවණය එකතු කරනවා ඇනෝඩ කුටීරයට. එතකොට ඇනෝඩ කුටීරේ මම සීමාව පෙන්වන්නම් ද්‍රවයේ පිරලා තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රවයේ මේ මට්ටමට පිරලා තියෙනවා කියලා හිතමු. එතකොට මේකේ ඇනෝඩ කුටීරය සහ කැතෝඩ කුටීරය අතර ද්‍රව මට්ටම් වෙනසක් පවත්වා ගැනීම ළමයි වැදගත් වෙනවා මේ නිෂ්පාදන ක්‍රියාවලියට. හේතුව තමයි දැන් අපි දන්නවා මේ කියන ඇනෝඩ කුටීරය තුල සෝඩියම් ධන ආයන පවතිනවා. පැහැදිලිද? එතකොට මේ ඉන්න සෝඩියම් ධන ආයන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය වෙන්න නම් මෙතන ජලයේ ඔක්සිහරණයෙන් ලැබෙන හයිඩ්‍රොක්සයිඩ් හා සම්බන්ධ වීමට මේ සෝඩියම් ධන ආයන මේ කැතෝඩ කුටීරයට ගමන් කළ යුතු වෙනවා. එහෙමනම් මේ පැත්තේ ද්‍රව මට්ටම ඉහළින් පවත්වාගෙන මේ පැත්තේ ද්‍රව මට්ටම පහළින් පවත්වා ගත්තාම මේ ගොඩනැගෙන ඉහළ ද්‍රවස්ථිතික පීඩනය උදව්වක් වෙනවා මේ සෝඩියම් ධන ආයන වලට මේ විදිහට කැතෝඩ කුටීරයට එන්නේ. ඒ වගේම තමයි මේක තුල හැදෙන හයිඩ්‍රොක්සයිඩ් අයන මේ විදිහට මේ කියන සවිවර කැතෝඩය හරහා ඇස්බෙස්ටෝ ප්‍රාචීරය හරහා මේ කියන ඇනෝඩ කුටීරයට ගමන් කිරීම වළක්වනවා මේ කුටීරය තුල තියෙන ඉහළ ද්‍රවස්ථිතික පීඩනය. පැහැදිලිද ළමයි? එතකොට මේක තුලින් සෝඩියම් අයන හැදිලා මේ තුලට එනවා. එතකොට කැතෝඩ කුටීරය තුල සෝඩියම් ධන අයන සහ හයිඩ්‍රොක්සයිඩ් අයන එකතු වෙලා හැදෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්.
ඒ වගේම තමයි ළමයි මේ කියන ප්‍රාචීනයේ මේ කියන මොනවාද උපක්‍රම යෙදුවට මේක තුල ඉන්න සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයේ යම්තරමක් මේ කියන කැතෝඩ කුටීරයට ගමන් කරන්න පුළුවන්. එහෙමනම් මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක මේ කියන කැතෝඩ කුටීරය තුල ඉතුරු වෙනවා. තව කවුද? සෝඩියම් ක්ලෝරයිඩ් උත් ඉන්නවා. එහෙමනම් අපි මේ කැතෝඩ කුටීරයේ ද්‍රාවණය මේ විදිහට මේ කැතෝඩ කුටීරයෙන් ඉවත් කරගන්නකොට මේ හා මිශ්‍ර වෙලා ලැබෙනවා මොනවද ළමයි? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ සෝඩියම් ක්ලෝරයිඩ් කියන දෙකම. එහෙනම් මේකෙදි නිෂ්පාදනය වෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සංශුද්ධතාවය ගොඩක් අඩුයි. ඒ වගේම තමයි මෙයාගේ ඵලදායීතාවය 10% විතර වගේ වෙන්නේ. එහෙමනම් අපිට පේනවා පටල කෝෂ ක්‍රමය මේකට වඩා දියුණු ක්‍රමයක්. හැබැයි මේක තුල භාවිතා වෙන්නේ විද්‍යුත් විච්ඡේදන මූල ධර්මයමයි. ඒ වගේම තමයි ළමයි අපි පටල කෝෂ ක්‍රමයත් එක්ක සංස්කන්ධනය කරොත් මේ කියන ප්‍රාචීන කෝෂ ක්‍රමයට වැඩි විද්‍යුත් ධාරාවක් භාවිතා වෙනවා. එතකොට අපි දන්නවා වැඩි විද්‍යුත් ධාරාවක් භාවිතා වෙනවයි කියලා කියන්නේ මේ කර්මාන්තය තුළ නිෂ්පාදන වියදමක් වෙනවද? වැඩි වෙනවා. එහෙමනම් පටල කෝෂ ක්‍රමයට වඩා නිෂ්පාදන වියදම මේ තුළ ඉහළයි. එහෙනම් මේකත් මේකේ අවාසියක් විදියට කතා කරනවා. ඔන්න ඔය කියන කාරණා ටික දැනගත්තාම හොඳටම ඇති. එතකොට පටල කෝෂය තුළ සිද්ධ වෙන යාන්ත්‍රණයේ සියල්ල දැනන් ඉන්න ඕනි. ප්‍රාචීන කෝෂය තුළ මේ කියන මූලික කරුණු පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනි. එතකොට දුවල පුතාලා වීඩියෝ එක චුට්ටක් පෝස් කරලා මේ කියන රූප සටහන ඇඳගෙන මේ කියන දත්ත දාගෙන මේ ද්‍රව මට්ටම් වෙනස දක්වලා මේ රූප සටහන ඇඳ ගන්න. පැහැදිලිද? ඇඳගෙන මම දෙනවා පහලින් පුංචි සටහනක්. එහෙමනම් පළවෙනි තරු ලකුණ ලියා ගන්න. අපි වැදගත්ම වෙන තියරි කොටස් ටික විතරක් සටහන් කරගමු. හරි. ලියා ගන්න. ප්‍රාචීන කෝෂයේ තුලද ඇනෝඩය අසලින් ක්ලෝරින් වායුවද කැතෝඩය අසලින් හයිඩ්‍රජන් වායුවද පිට වේ. ඊට පස්සේ ලියා ගන්න ඊළඟ තරු ලකුණ දාලා මෙහිදී ඇනෝඩ කුටීරය තුල ද්‍රාවණ මට්ටම කැතෝඩ කුටීරයට සාපේක්ෂව ඉහළින් පවත්වා ගැනීම වැදගත් වේ. එයට හේතුව වන්නේ MCQ එක හරි වැදගත් වෙන්න පුළුවන්. ඇනෝඩ කුටීරය තුල නිෂ්පාදනය වෙන නැත්නම් ඇනෝඩ කුටීරය තුල පවතින කියලා ලියාගන්න. ඒක තමයි හරිය. මෙතන නිෂ්පාදනයක් නෙමෙයි වෙන්නේ. කොහොමත් සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය තුල සෝඩියම් ධන අයන ඉන්නවනේ. ඇනෝඩ කුටීරය තුල පවතින සෝඩියම් ධන අයන ඉහළ ද්‍රවස්ථිතික පීඩනයක් ඔස්සේ කැතෝඩ කුටීරයට ගමන් කරවීම පහසු කරවයි. එමෙන්ම කැතෝඩ කුටීරය තුල නිපද වෙන හයිඩ්‍රොක්සයිඩ් අයන ඇනෝඩ කුටීරයට ගමන් කරවීම වළකයි. ඊට පස්සේ ලියා ගන්න පහලින් ප්‍රාචීන කෝෂයේ අවාසි. පළවෙනි තරු ලකුණ ලියා ගන්න. ඵලදායීතාවය නැත්තම් ඵලදාව 10% වෙනි. දැන් අපි කතා කරමු පටල කෝෂිකයේද 32ක් විතර වෙනවා. ඒ කියන්නේ මේ වගේ 3 ගුණයකටත් වඩා වැඩි. එහෙමනම් ලියන්න පටල කෝෂය තුල ප්‍රාචීන කෝෂය තුල ඵලදායීතාවය 10% පමණ අඩු වගයක් ගන්න අතර කැතෝඩ කුටීරය තුලදී සෝඩියම් ක්ලෝරයිඩ් හා මිශ්‍ර වන බැවින් ලැබෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සංශුද්ධතාවය පහළ මට්ටමක පැවතීම. අපි දන්නවා පටල කෝෂයේදී ඉතා ඉහළ සංශුද්ධතාවයක් සහිත සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපිට ලැබෙන්නේ. ඊට පස්සේ දෙවෙනි කරුණ විදිහට ලියා ගන්න. මෙහිදී
පටල කෝෂයට සාපේක්ෂව ඉහළ ධාරාවක් භාවිතා කළ යුතු බැවින් නිෂ්පාදන වියදම ඉහළ වේ. හරි එහෙනම් දුවේ පුතේ මම ඔයගලන්ට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනයේ A to Z පැහැදිලිව පිළිවෙලට කියලා දුන්නා. එතකොට ඔයාලගේ වගකීම තමයි මේකේ සටහන හදාගෙන ඔයාලගේ වැඩේ ඔයාලා හරියට කරගන්න. මොකද මේකේ සටහන් හදනවද ඒක හරියට බලනවද කරනවද කියලා අපි දන්නේ නැහැ. හරි. එතකොට මේක තුලින් ප්‍රයෝජනයක් ගැනීම හෝ නොගැනීම රඳාපවතින්නේ ඔයා වැඩ කරන විදියට. ඒක නිසා ඔයාගේ අනාගතේ ඔයා හදාගන්න. පැහැදිලිනේ? හරි. ඒ සඳහා දෙන්න පුළුවන් උපරිම දායකත්වය මම දෙනවා. හරි. එතකොට මගේ පන්තියේ ළමයින්ට මම කියන්නේ අනිවාර්යෙන් සටහන හදාගෙන පන්තියට එන්න ඕනි ඊළඟ දවසේ එද්දී. පැහැදිලිනේ? මම අනිවාර්යෙන් පන්තිය තුල සටහන බලනවා. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකත් ඉක්මනටම දාන්න මම උත්සාහ කරන්නම්. මේ දවස්වල අර කොරෝනා ප්‍රශ්න නිසා නවත්වපු පන්ති වල වැඩ වෙලා තියෙනවා. ඒ නිසා තමයි වීඩියෝ එකක් දාන්න ගොඩක් පරක් වෙන්නේ. මම හැකි ඉක්මනට ඊතුරු වීඩියෝ ටිකක් හදලා දානවා. හරි. එහෙනම් මේ දේවල් ටික හරියට ගොඩනගා ගන්න.